මොකද්ද ඔයාගේ පූජාක අතර තියෙන ප්‍රශ්නේ? නෑ එහෙම මොකුත් නෑ. මොකුත් නෑ. එහෙනම් මොනවද ඩැඩිත් එක්ක කියලා තියන්නේ? ඔයා හොඳටම දන්නවා පූජා අපි ගැන හැම දෙයක්ම දන්නවා කියලා. එහෙම තියෙද්දිත් ඔබ මොනවද කරන්නේ? මොකද්ද ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ? හරි නරිනි. දැන් ඒ සේරම ඉවරයිනේ. කමේ මගේ පොඩි මිස්අන්ඩර්ස්ටෑන්ඩින් එකක්. හරිද මම පූජාත් එක්ක කතා කරලා සෙටල් කරගෙන ඉවරනේ. පූජා ඉතින් පිස්සු නටනවා තමයි. ඒත් ඉතින් අපිට ඒවට කරන්න දෙයක් නැහැනේ. අනිත් එක ඔයාම නේද කිව්වේ යා පූජා ඩැඩිගේ කෙනෙක් කියලා? හරි. මම ආයේ ඒ මිස්ටේක් එක කරන්නේ නැහැ කියලා ඔයාලට ප්‍රොමිස් කරනවා. ඕකේ? ඕක තමයි අප්පච්චි ඇත්ත තත්ත්වේ. ඔපරේෂන් එකක් කරන්න තියෙනවා කිව්වට බයකුත් හිතෙනවා. ඕකේ හැටි දෙයක් නෙමෙයි පුතේ. මට පුළුවන් ඕක නිට්ටාවටම හොඳ කරලා දෙන්න. ඒක තමයි අප්පච්චි මාත්මේ නංගිට කිව්වේ. දැන් බලන්න පුතේ ඔය පපුවේ ලේනාර හීන් වෙන අසනීප. එතකොට සීනි ලෙඩේ. ඕවට ඕන තරම් බේත් අපි ළඟ තියෙනවා. ඒ විතරක්ද? අංශභාග ලෙඩ්ඩු, පිළිකාව හැදිච්ච ලෙඩ්ඩු පහුගිය කාලේ මම කී දෙනෙක් නම් කොට දැම්මද? මම දන්නවා අප්පච්චි. මමත් ඉතින් පුංචි කාලේ ඉඳන් හැදුනේ මේ ගෙදරනේ. ඒත් ඉතින් ඔය කොයි මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න බැහැනේ. ඒ මට නංගියේ මේ වෙලාවේ අසංකට ওই ටික කරලා දෙන්න ඔයාලා වෙන කෙනෙක් නැහැ. ඒ වුණාට පුතේ ඔය අම්මන්ඩිලා මෙහි ඒවිද? අප්පච්චිගේ ඒගොල්ලොත් එක තරහක් නැද්ද? මම මොකට තරහ වෙනවද පුතේ? ඊවා මේ වෙලාවට ඉවරයි. මම ඔය කවුරුත් කරන අවලාද හිතේ තියාගෙන පැහැව ඉන්න මිනිහෙක් නෙමෙයි. පුතාලට පුළුවන් නම් එක්කගෙන ඉන්න. ඉතුරු හරිය මම බලා ගන්නම්. ඔයාට නම් hina නර්මදාට අහුණා නම් එහෙම මගේ ජොබ් එකක් නැහැ ඉන්න තැනක් නැහැ. කවුද මේ අපේ නර්මදා? විකාරද? එයා නිකන් මේ නූඩල්ස් කනවා වගේ ලනු කන්නේ. මට හිතා ගන්න පුළුවන්. ඔය අසංකයි කරලා තියෙන වැඩ. ඒ ඉතින් අර ඩග්ලස්ලා ඔය නර්මදාව හදලා තියෙන විදිහනේ පූජා. එහෙම නැත්නම් ඇත්තට මේකේ හරි හොඳ කෙල්ල. ඒක නම් ඇත්ත. වෙලාවකට මටත් පව් කියලා හිතෙනවා. එයා අසංක විශ්වාස කරා වගේ, ඔයා විශ්වාස කරා වගේ දැන් මාවත් විශ්වාස කරනවා. හරි ඉතින් පූජා අපිත් මේ ඇඟේ අමාරුවට බොරු කියනව නෙවෙයිනේ. අපිත් මේ කාට හරි හොඳක් කරන්නනේ මේ හැම දෙයක්ම කරන්නේ. හැබැයි මට එකක් ෂුවර්. අසංකය ඇඳේ හිටියත් මට දුන්න පනිෂ්මන්ට් එක නම් ඔයාටත් දෙනවම තමයි. ඒ මොකද්ද? ඉතින් දැන් මට එකපාරක් ජොබ් එකයි ඉන්න තැනයි දෙකම නැති වුණානේ. ඔන්න මේ පාර ඔයාගේ ටර්න් එක. මොකද්ද මනෝජ්? කිව්වොත් විකාර කතාවක්. මොනවා වුණත් මම දැන් ඔයාව විශ්වාස කරනවා. ඉස්සරහට මට වගේ ගොඩක් උදව් වෙනවා. හරි දැන් මොකද්ද ඔයාට මගෙන් කෙරෙන්න ඕනේ? තේ බ්‍රෝකර් කෙනෙක් වුණාට ඔන්න ආය පාරක් ලව් බ්‍රෝකර් කෙනෙක් වෙන්න නම් මට බෑ හරි? නෑ මගේ ළඟ ඒව නෑනේ. මං වෙලාව ආවම ඔයාට කියන්න. ඔයා මේ ලෝක වෙළඳ පොලේ තේමිල බලනවා වගේ නෙමෙයි. මට වැඩ ගොඩක් තියෙනවා. මං යනවා. දැන් මොකද්ද සාඳුනි මේ ජයනිත් කියන කතාව? එහෙ දේවෝයේ හිටිය බව ඇත්ත. ඉතින් ඉතින් රිද්මත් එක්කනේ හිටිය අයියේ. මං කොහමද ආපහු එන්නේ? ඔව් ඒ කියන කතාවත් ඇත්තනේ.
එහෙම ඉතින් ආපහු ආව නම් නිකන් කලබලයක් ඇති වෙනවා. ඒකනේ සුසන්ත. ඒක ප්‍රශ්නයක් නෑ කියමුකෝ. ඒ වුණාට මෙයාගෙන් ඒක ඇහුවා කියලා මගේ ඇඟට කඩාන පැන්නා. එහෙම කරන්න වටිනවද? ඒ සඳහන් එහෙම කරේ. මං එහෙම හිතාගෙන කරේ නෑ අයියේ. මෙයා ඇව්වා හන්දයි කිව්වේ. අනිත් එක ඉතින් මං ওই දෙයකට කට පියාගෙන හිටියා නම් මෙයා කියයි මම වැඩිකාරයා හන්ද කට පියාගෙන හිටියා කියලා. අනේ ඇත්තට මේ ළමයා මොන වගේ ළමයිද මන් දන්නේ. දැන් මොහොම රණ්ඩු වෙනවා නම් පස්සට කොහොම වෙයිද දන්නේ. හරි හරි ඕනේ තැනක ඔය වගේ පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනවා. ඒක අමතක කරලා දාන්න. ඔක මේ පොඩි සිද්ධියන්නේ. තරහද මාත් එක්ක? මං යා තරහ වුනේ. හැබැයි ජනිත මං වට එකක් කියන්නද? ඕන දෙයක්. කියන්න. ඔයා හිතනවා වගේ මගේ දෙව්වයගේ එහෙම දෙයක් නෑ. අනිත් එක දෙව්වයි එහෙම කෙනෙකුත් නෙමෙයි. ඒක නිසා අයියයි ඔය ගැන කතා කරන්න එපා. අසංක මට තේරෙන්නේ මම ඔයා බලනකොට මොනවද අරන් එන්න ඕන කියලා. මොන මරන් ආවත් ඔයා ඉදිරිය හැක්පත් කරලා බලන්නේ නැහනේ. මේ ඒ වුණාට මම ඔයාගේ රෝස් පඳුරින් රෝස් මල් ටිකක් ගෙනාවා. මේකේ සුවඳ දැනෙලා ඔයාට මම මතක් වුණා. නැච්චනේ තු ආයි මාවද? මට අසංක බලන්න නැතුව ඉන්න බෑ. චුට්ටක් වෙලා මට ඉන්න දෙන්න. මං කියලා තියනවා නේද? පැත්ත පළාතක ඉන්න එපා කියලා. කියන්න ආයෙම එනවා. ඔය ආයෙමත් ආවද? මං කියලා තියනවා නේද ඔයාට මෙහෙට එන්න එපායි කියලා. ඒකනේ ડોක්ටර්. අපි පොඩ්ඩක් එහාට මෙහාට යන කලින්ද මෙයා මෙහාට රින්ගනවා. අනේ මං යා වෛති කරගන්න හදනවා නෙමෙයි. ටික විනාඩි පහක් අසංක ගාව ඉන්න දෙන්න. කටවා ගන්නවා. යන්න කිව්වේ මෙතනින් එළියට. අනේ ડોක්ටර් මෙයාව එළියට දාන්න. ඇහුණා නේද? මෙයා ඔයයි කවුරුත් නෙමෙයිනේ. කරුණා කරලා එළියට යන්න. නැත්තම් මට සිද්ධ වෙනවා ඔයාව එළියට ඇදලා දාන්න. මෙන්න. එන්න. ඔය ළමයා තමයි ડોක්ටර් මේ සේටම මුල. මට ඒකයි ආව දකින්නකොට මෙච්චර කේන්ති යන්නේ. දැන් එයා ගියානේ. දැන් සේරම හරිනේ ආන්ටි. Thank you ડોක්ටර්. අපි හෙට මෙයාව ඩිස්චාර්ජ් කරනවා. හෙට ගෙදර ගෙනියන්න පුළුවන්. හැබැයි නෝරදවාම ක්ලිනික් බේට් එකට ගේන්න. හොඳයි ડોක්ටර්. යොහන් මම යොහන්ට එන්නේ කිව්වේ ඊළඟ කොටස පවරන්න. හොඳයි මිස්ටර් ඩග්ලස්. යොහන් මීට ඉස්සෙල්ලා රඟපාලා නෑ නේද? අපෝ නෑ. අපිට කොහෙද ඕවට වෙලාව? ඒකනේ ජීවත් වෙන්න නම්
ඔය රඟපෑමත් පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ. මෙන්න ඔයාගේ ඊළඟ ජොබ් එක. ඔයා දැන් හොස්පිටල් සර්විස් එකක ලොක්. මේ හොස්පිටල් ගැන නම් මම දන්නේ නැහැ නේ මිස්ටර් ඩග්ලස්. දන්නේ නැති වල කමක් නැහැ යොහාන්. මේක නිකන් පොඩි මේ කෝඩිනේටිං වැඩක් විතරයි. ඔය අසංකගේ ප්‍රශ්න වලට මම එකපාරටම මැදිහත් වෙන එක හොඳ නෑනේ. දැන් ඔයා තමයි මේ වෙනුවෙන් මම පත් කරන ඒජන්ට්. මම ඒ ටික කරන්න. හැබැයි යොහාන් එතෙන්ට ඔහොම නිකන් ගිහින් හරියන්නේ නැහැ. නිකන් ටයි එකක් එහෙම දාලා ටිකක් පිළිවෙලකට යන්න ඕන. නැත්තම් කිසිම ලුක් එකක් නැහැ එතන. ඕකේ මිස්ටර් ඩග්ලස්. මම පිළිවෙලට ඒ වැඩ ටික කරන්න. ඕකේ. good luck. thank you. මොනවද ඕනේ? අම්මේ දැන් මම මාමලා ගෙදර ගියාට ජයනිතිත් මුකුත් කියන එකක් නෑනේ. ඉතින් මට හිතෙනවා මාමගේ බෙහෙත් ගැන ටිකක් දැනගන්න. මටත් බැරි වෙච්ච එකේ ඔයා කොහොමද පුතේ ඔවා කරන්නේ? අනිත් එක ඔවා ගෑනු ළමයින්ට හරියන දේවල් නෙමෙයි. ඉතින් අම්මේ පූර්ණිමා අක්කත් කරන්නේ එච්චරමටම නෙමෙයි. ඒත් ඉතින් අත් බෙහෙත් ගැනවත් අපි හරියට දන්නේ නෑනේ. ඒ වුණාට ඉතින් කියන්නේ නම් ආර්යවංශ බෙදාරච්චිලාගේ මුණුබුරෝලු. හොඳයි. ඔයා කැමති නම් කරගන්න. හැබැයි ඔය අක්කා කරන දේවල් නම් කරන්න ලෑස්ති වෙන්න එපා. හපෝ. පූර්ණිමා අක්කා වගේ නෙමෙයි මං. අපේ අක්කා හොඳ වැඩි. ඒකයි ඔයාට ඔහොම උනේ. හොඳ වැඩි. ඒක තමයි මගේ අර අහිංසක කොල්ලව අල්ලලා දාලා කොහෙවත් යන එකෙක්ව අල්ලගත්තේ. ඔය හරි හමන් ගෑනු කරන වැඩද? මොනවා කරන්නද අම්මේ? හිත ගිය තැනලුනේ මාලිගාව. ඒ පාර උඹත් පටන් ගත්තද අයියා වගේ පඬිතකම් ගොඩවන්න? යන්න මෙතනින්. දැන් මෙතනින් නොගියොත් මම කඩනවා 4 හන්දි. ඒකනේ අම්මේ මම වෙදකම් ඉගෙන ගන්න හැදුවේ. ඒ මොකටද? නෑ නෑ. පෙරි වෙලාවත් අම්මගේ 4 හන්දි ගැඩුවොත් මම බෙහෙත් කරගන්නවා. ලැජ්ජ නැතුව ආයෙ මාවද? මට අසංක බලන්න නැතුව ඉන්න බෑ. චුට්ටක් වෙලා මට ඉන්න දෙන්න. මං කියලා තියනවා නේද? පැත්ත පළාතක ඉන්න එපා කියලා. කියන්නේ ආයෙ මේනවා. අනේ මං යා වෛද්‍ය කරගන්න හදනවා නෙමෙයි. ටික විතර තුවා අසංක ගාව ඉන්න දෙන්න. කටපත් ගන්න. යන්න කියන්නේ එළියට. අනේ ડોක්ටර් මෙයාව එළියට දාන්න. නංගි ඔයා සංක බලන්න ගියේ නැත්තේ? ගියා. මා මෙලව ගත්තා ඊයේ. ඇයි ඒ? අම්ම ඇවිල්ලා හිටියාද? හෙට අසංකගේ ටිකට් කපනවලු. මට ආයෙ කවද දකින්න හම්බෙන්නේ දන්නේ අයියේ. ඔයා දුක් වෙන්න එපා පූර්ණිමා.
මේ හැම දෙයකටම හොඳ විසඳුමක් අපිට ලැබෙයි. මේ ලෝකෙ මොනවා හරි දෙයක් වෙන්න තියෙනවා නම් ඒක වළක්වන්න කිසිම කෙනෙකුට බෑ. මේක අපේ වෙනුවෙන් වෙන්න බැරිද අයියේ? එහෙම තද බැඳීමක් ආදරයක් එහෙම වෙන්න පුළුවන්ද? අනිත් එක ඉතින් එහෙම වුණොත් ආදරය ගැන අපිට තියෙන විශ්වාසය තවදුරටත් තියාගන්න පුළුවන්ද? ඒක ඇත්ත. මං කවදාවත් අසංකට තනි වෙන්න අසරණ වෙන්න ඉඩ දෙන්න. මොන ප්‍රශ්නාවත් මම මුණ දෙනවා. නංගි මින් ඉස්සරහට ඔයාගේ හැම ප්‍රශ්නකදීම මම ඔයත් එක්ක ඉන්නවා. මං ඔයාගේ මයිය කෙනෙක් කියලා හිතන්නේ. මේ ළමයා කවුද? මම යොහන්. මං හිතන්නේ මේ මිස් කල්ලියට වෙන්නේ නැති. ඔව් මම තමයි. මේ ළමයා මෙහාවේ මොකක් හරි උමනාවකටද? මේ මිස්ටර් ඩග්ලස් කිව්වා මට මිස් කල්ලියක්ද ගිහිල්ලා මීට් වෙන්න කියලා. මේ ඇත්තම කියනවා නම් මම හොස්පිටල් සර්විස් වලට සම්බන්ධ කෙනෙක්. මේ මිස් කල්ලියක්ද මේ මෙහි ඉන්නවද මේ අසනීප වෙලා කවුරු හරි කෙනෙක්? ඔව් ඒ මගේ පුතා. හැබැයි එයා නම් තාම හොස්පිටල් එකකින් ගෙදරට ගෙනාවේ නෑ. නෑ. මං ආවේ එයා හම්බෙන්න නම් නෙවෙයි. මොකද මං ડોක්ටර් කෙනෙක් නෙවෙයි. මේ මං ආවේ රිපෝට්ස් ටික අරගෙන යන්න. අපි ඒවා අපි හොස්පිටල් එකට යවන්න කියලා. දැන් මොන රටේද ඔය හොස්පිටල්ස් තියෙන්නේ? අපි කරන්නේ අපිට කන්ටැක්ට් වුණ හොස්පිටල් වලට පේෂන්ට්ස් ලව යොමු කරන එක. අපි ඒකට පොඩි ගාණක් නම් charge කරනවා. මේ ලෝකේ තියෙන ඕනම හොඳ හොස්පිටල් එකක් අපිට සම්බන්ධ කරලා දෙන්න පුළුවන්. බොහොම හොඳයි. එහෙමනම් අපි ඒ ගැන ටිකක් කතා කරමු. එන්න ඇතුළට. අක්කේ අක්කා මාත් එක්ක තරහෙන් ඉන්නේ. ඒ මොකටද? මං ආට හොස්පිටල් එකේදී බෙන්නට මට ඒ වෙලේ වෙන කරන් දෙයක් තිබ්බේ නැහැ අක්කේ. කමක් නැහැ.